समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजत् स्मन्तु सद्गुणोक्तम् धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से कतमेच भिक्खवे आसवा विनोदना पहातब्बा हिद भिक्खवे भिक्खु पटिसंखायो निसो uppannං කාම විතක්ඛං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති පටිසංඛායෝ නිසෝ uppannං ව්‍යාපාද විතක්ඛං නාදිවාසේති පජහති විනෝදේති භ්‍රන්ති කරෝති අනභාවං ගමේති පටිසංඛායෝ නිසෝ uppannං විහිංසා විතක්ඛං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති පටිසංඛායෝ නිසෝ uppannී පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති යං හිස්ස භික්ඛවේ අවිනෝදයතු පඤ්ඤේයං ආසවා විගාත පරිලාහ විනෝදයතෝ එවං තතියාතවා විගාත පරිලාහන හොන්ති ඉමේ උච්ඡන්ති භික්ඛවේ ආත්වා විනෝදනා පහතබ්බාති ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාබිලාසී සසර කතරින් ඈතර වනු කැමැති ගුණබර කාරුණික පින්වත්නි අදත් මේ රාත්‍රියේ සීල ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාව පිළිබඳව ඇතුළත් සම්භාසව සූත්‍ර දේශනාවේ 6 වෙනි කොටස විනෝදනයෙන් පහ කළ යුතු ආශ්‍රව පිළිබඳවයි අද ආදරා ගන්නට සූදානම්. මේ වෙන විට දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව, සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව, ප්‍රතිවේක්ෂාවෙන් පහ කළ යුතු ආශ්‍රව, ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව, පරිවර්ජණයෙන් දුරු කළ යුතු ආශ්‍රව කියන මේ කරුණු පහ පිළිබඳව යම් දැනුමක් නොවන ලබා ගත්තා. යම් අවබෝධයක් ඒ පිළිබඳව ඇති කරගත්තා.
අද දවසේ බලාපොරොත්තුව විනෝදනයෙන් දුරු කළ යුතු ආශ්‍රව පිළිබඳව කතා කරන්නයි, දැනගෙන ගන්නයි. විනෝදනයෙන් කියලා කියනකොට එතන කියවෙන්නේ වීරිය සංවරය. පංච සංවරයක් ගැන මේ දේශනාවේදී කියවෙනවා. ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට සති සංවරය. ප්‍රත්‍යවේක්ෂාව ගැන කියනකොට එතන කියවෙන්නේ ඥාන සංවරය. අදිවාසනා කියනකොට කන්ති සංවරය. පරිවර්ජනා කියන තැන තිබුණේ සීල සංවරය. දැන් අද විනෝදනා කියන තැන තියෙන්නේ විරිය සංවරය. විරිය සංවරය. වීරියෙන් දුරු කළ යුතු ආශ්‍රය. වීරියෙන් දුරු කළ යුතු ආශ්‍රය. එහි ඇති භයානක බව, විපත්තිකර බව දැකලා, ආදීනව දැකලා වීරියෙන් යුතුව වහා උපන් අකුසල ධර්මයන් දුරු කරලා දාන වැඩපිළිවෙලයි මේ අතට කියවෙන්නේ. පටිසංඛායෝ නිසෝ, මෙන්න මේ ශාසනයේ මහාන මේ ශාසනයේ භික්ෂුව උතවත් ආර්ය ශ්‍රාවකයා දර්ශනයෙන් යුක්ත කෙනා. පටිසංඛායෝ නිසෝ, නුවණින් විමසා බලමින් උපන්නං කාම විතක්කං, උපන්නා වූ කාම විතර්කය නාදි වාසේති, ඉවසන්නේ නැහැ, හිතේ තබා ගන්නෙ නැහැ. නාදි වාසී පජහති, දුරු කරනවා. විනෝදේති, බැහැර කරනවා. ව්‍යන්ති කරෝති, විනාශ කරනවා. අනභවං ගමේති, නැවත නොහට ගන්න ස්වභාවයකටපත් කරනවා. ඒ වගේම නුවණින් පරීක්ෂාකාරී වෙමින් උපන්නා වූ ව්‍යාපාද විතර්කය, උපන්නං ව්‍යාපාද විතක්ක නාති වාසීති, ඉවසා ගන්නෙ නැහැ, හිතේ දරා ගන්නෙ නැහැ. පජහති, දුරු කරනවා. විනෝදේති, බැහැර කරනවා. ව්‍යන්ති කරෝති, විනාශ කරනවා. අනභවං ගමේති, නැවත නූපදින ස්වභාවයට, නැවත නොහට ගන්න ස්වභාවයටමපත් කරනවා. එවැගේම පටිසංඛායෝ නිසෝ උපන්නං විහිංසා විතර්ක, උපන්නා වූ අනුන් නැසේවා කියන විහිංසා විතර්කය නාදි වාසේති, නොයවසනවා, දුරු කරනවා, බැහැර කරනවා, විනාශ කරනවා, නැවත නොහට ගන්නා වූ ස්වභාවයටපත්. එවැගේම පටිසංඛායෝ නිසෝ, නුවණින් පරීක්ෂාකාරී වෙමින් විමසා බලමින් උපන්නේ පාපකේ අකුසලයේ ධම්මේ, උපන් පාපක වූ අකුසල ධර්මයෝ නොයවසනවා, දුරු කරනවා. පජහති, විනෝදේති, බැහැර කරනවා. ව්‍යන්ති කරෝති, විනාශ කරනවා. අනභවං ගමේති, නැවත නොහට ගන්න ස්වභාවයටපත්. යම් විදියකින් යම් හිස්ස දික්ඛවේ අවිනෝදය, යම් විදියකින් මේ විදියෙන් වීරියෙන් යටපත් නොකළොත් පජ්ජේයුන් ආසවා විගත පරිලාහ, මේ හේතු නිසා දාහ දැවිලි සහිත ආශ්‍රව උපදින. මේ උපදින අකුසල ධර්මයන් ඒ මොහොතේම දුරු කළොත්, බැහැර කළොත්, විනාශ කළොත්, නැවත උපදින ස්වභාවයටපත් කළොත් ඒවංසතේ ආසවා විගත පරිලාහන හොಂತಿ, දාහ සහිත දැවිලි සහිත ආශ්‍රවය උපදින්නේ නැහැ. මෙන්න මේක තමයි විනෝදනේ පහ කළ යුතු ආශ්‍රව කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ මේ ආකාරයෙන් පැහැදිලි කරනවා. දැන් අපි බලන්න ඕන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක, නානාවිද අකුසල විතර්ක. මේ කුමක් ඇති වුණත් ඇති වෙච්ච තැන විනාශ කරලා දාන්න, දුරු කරන්න, බැහැර කරන්න, නැවත නොහට ගන්න ස්වභාවයකට පත් කරන්න. එතන වචන පහක් තියෙනවා. නාදි වාසේති, පජහති, විනෝදේති, ව්‍යන්ති කරෝති, අනභවං ගමේති.
නාදිවාසේති කියන්නේ නොයිවසන. හිතේ තියාගන්න. පජහති දුරු කරනවා. විනෝදේති බැහැර කරනවා. බ්‍යන්ති කරෝති විනාශ කරනවා. අනභවං ගමේති නැවතුම් හට ගන්න ස්වභාවයට පත් කරනවා. මොනවද? කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක, නානාවිද වූ අකුසල පාප විතරක. එතකොට දැන් දර්ශනයෙන් යුක්ත කෙනාටයි මේ ධර්ම දේශනා වෙන්නේ. එහෙත් අපි හැම තැනකදීම ඒ තේරුම් ගත්ත අයටත් ඊට තේරුම් ගන්න බැරි වුණු අයට කාටත් ගැළපෙන විදිහටයි මේ හැම දහම් කරුණක්ම පැහැදිලි කළේ විස්තර කළේ. ඒ නිසා මෙතනදී මේ කරුණු ටිකක් ඒ දෙපාර්ශ්වයටම ගැළපෙන විදිහටයි විස්තර කරන්න පැහැදිලි කරන්නේ. අපි බදාදා දවසේ කතා කළ අකුසලය හා අකුසල මූලය, කුසලය හා කුසල මූලය පිළිබඳ අපි එතනදී ඉගෙන ගත්ත දස අකුසලය. කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත හැටියට. ඒ දස අකුසලයේ මූලය ලෝභ, ද්වේෂ, මෝහ බව කතා කළා පැහැදිලි කළා. දස කුසලයේ කාය සුචරිතය, වාක් සුචරිතය, මනෝ සුචරිතය. එහි මූලය කුසල මූලය අලෝභ, අදෝෂ, අමෝහ බව කතා. දැන් ඒ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක, පාපක විතරක කියලා කියන්නේ මේ අකුසලයට වැටෙන දේවල්. අකුසල පැත්ත. දැන් අකුසලයයි මෙතන දුරු කරන්න කියන්නේ. අනුප්පන්නානං අකුසලානං ධම්මානං න උපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. නූපන්න අකුසලයේ නූපදවන්න ඕන, උපන්න අකුසලයේ දුරු කරන්න ඕන. ඒ සඳහායි වීර්යය, ඡන්දය, වෑයම යෙදෙන්න. ඒ ටිකම තමයි මෙතන මේ තවත් ආකාරයකින් කියවෙන්නේ. අකුසලය දුරු කරන තැන. කොතනද දැන් මේ අකුසලය දර්ශනයට අනුව ගත්තාම අපට යොදන්න පුළුවන් වෙන්නේ? මේ මාර්ග භාවනාවේදී අකුසලය විවිධාකාර වෙනවා. මහා වජ්ජානි, පරම වජ්ජානි කියන වචනයෙන් ලොකුම වරද, මහාම වරද අවිද්‍යාව. අනිත් වැරදි සියල්ලම අවිද්‍යාව නිසා නොදන්නා නිසායි. අවිද්‍යාව ඇති කරන්නේ. අවිද්‍යාව දුරු වුණොත් අනිත් වැරදි ඔක්කොම ඉවරයි. අවිද්‍යාව තමයි ලොකුම දෝෂේ, ලොකුම වැරදි. මොකද සසර ගමන, සසර පැවැත්ම පටන් ගත්තේ අවිද්‍යාව. අනවතග්ගෝ යං වික්ඛවේ සංසාරෝ කුබ්භා කෝටින පඤ්ඤායති. බුදුරජාණන් වහන්සේ දේශනා කළේමයි. අවිජ්ජානී වරණානං සත්තානං සංඛා සංයෝජනානං සන්ධාවිතං සංසරිතං මමං චේව තුන්හාපච්ච. අවිද්‍යාව අඳුරෙන් වෙහිලා තණ්හා සංයෝජනේ බැඳුණු නිසා මමත් නුඹලාත් මේ සසරේ බොහෝ කාලයක් සැරිසරූ බවයි. පටිච්ච සමුප්පාදයේ සසර පැවැත්ම කියන තැන ආරම්භ වුණු අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාවයි සියල්ලට මූලය බවට පත්. අවිද්‍යාව දුරු කිරීමෙන්මයි සියලු දුක් දුරු කරන්න පුළුවන් දෙයක්. ඉතින් මෙන්න මේ ලෝකේ පහළ වෙච්ච නොයෙක් ආගමික ශාස්ත්‍රූවරු මේ පාප විතරක යටපත් කරලා සිතේ සංසිඳීම ඇති කරගෙන මේ සිතෙන් ගන්න පුළුවන්
හුඟක් ඵල ප්‍රයෝජන නෙලාගත්තා. හිත හුඟක් වැඩුවා. කාම ලෝකේක්ම රූපී බඹලෝ දක්වා හිත වැඩුවා. රූපී බඹතලයේ දෙක්මවා අරූපී බඹතලයේ දක්වා භවග්‍රය දක්වා තුන් භවයේ කෙලවර දක්වාම සිත ව්‍යාප්ත කළා වැඩුවා. මේ මෙසේ සිත් වැඩුවේ මේ පාප විතරකයන් දුරු කරලා. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක, නානාවිද පාප විතරක වලින් යුක්ත වුණා නම් ඒ හිත අකුසලයි. සිත අකුසල නම් ඒ නිසා ඇතිවෙන ක්‍රියාකාරකම් අකුසලයි. අකුසල සහගත කෙනෙකුට ඒ බඳු සිතේ වැඩිම වෙන්නේ. ඒ නිසා කය වචන සිත කුසල සහගත කරගෙන ඒ අකුසල සහගත කරන හේතු කාම ව්‍යාපාද විහිංසා ආදී පාප විතරක යටපත් කරගෙන කුසලයේ මතු කරගෙන ඒ සිත වැඩි. අපි දන්නවා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ආලාර කාලා මුද්දකාරාම පුත්ත වැනි තවුස්වරුන්ගෙන් රූපී අරූපී ධ්‍යාන දක්වා ඉගෙන ගත්තා. සිද්ධාර්ථ පුංචි බඹා ඉපදුණු වෙලාවේ දෙව්ලොව භාවනා කරමින් සිටි අසිත තාපසතුමාට දෙවියන්ගේ ප්‍රීතිഘോഷා ඇහිලයි බැලුවේ මොකද මේ දෙවිවරු අද 아무තු සතුටකින් දෙවියන්ගෙන් උයි දැනගත්තේ තමන්ගේ ගෝලයාට තමන් ඉගෙනූ ශිෂ්‍යයාට උත්රුවණක් ලද බව. සිද්ධාර්ථ බබා බලන්න අසිත හේවත් කාලදේවල තවුස්තුමා සුදෙවුන් මාලිගාවට එන්නේ දෙවියන්ගෙන් තොරතුරු ලබා දෙවියන් අතරට ගිහිල්ලා භාවනා කරන්න තරම් වැඩෝ හිතක් අසිත හේවත් කාලදේවල එතුමාට හැකියාව තිබුණා බුදු වෙන බව දකින්න. හඬලා සිනහ වෙලා කුංචි පුතාට වඳින්න තරම් මේ මහා චිත්ත බලයක් උපදවාගත්ත තවුස්තුමාට සිද්ධ වුණේ තමාගේ නුවණ ඉක්මවා යන ශක්තියක් මේ කුංචි බබා උපදවා ගන්න බව දැක්ක නිසා. එතකොට මහා ඥාන සම්භාරයක් වැඩූ සිත් ඇති අය එදා ගඹතිව් තලයේ වැඩ සිටි බව මේ බඳු සිදුවීම් වලින් පැහැදිලි. එතකොට කාටවත්ම මේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ඇතිව ඒ බඳු විශේෂත්වයකට යන්න බෑ. ඒ පාප විතරකයන් යටපත් කරලාමයි සිතත් කුසල සහගත කරගෙන ඒ හේතුවෙන්ම කයත් වචනයක් සිතුවිලි යහපත් කරගෙන ඒ කුසල හේතු මතු කරගෙනයි දියුණු කරගෙනයි ඒ ඥාන සම්භාරයන් ඒ අය පුදවා ගන්න. මේන් පැහැදිලි වෙනව නේද විනෝදණයෙන් පහ කළ යුතු කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක, පාප විතරක දුරු කිරීමේ ක්‍රම මේ ශාසනයෙන් බැහැරක් තිබුණා. දැන් මොකද්ද මේ ක්‍රමේ තියෙන්න ඕන වෙනස? ඒ වෙනස අර මම කියපු වචන පහේ අන්තර්ගතයි. එතන වචන පහක් තිබුණා. නොයිවසනවා, දුරු කරනවා, බැහැර කරනවා, විනාශ කරනවා. නැවත නොහට ගන්න ස්වභාවයටපත්. නැවත නොහට ගන්න ස්වභාවයකටපත්. මෙන්න මේ වචනේ යන්නේ ශාසන වලට අයිති වෙන විදිහට. කාමාදී විතරක නොයිවසන්න, හිතේ දරා ගන්න නැතුව බැහැර කරන්න පුළුවන්, දුරු කරන්න පුළුවන්, විනාශ කරන්න පුළුවන්, අත්හරින්න පුළුවන්, ඒව යට කරන්න පුළුවන්. නැවත නොහට ගන්න ස්වභාවයකටපත් කරන්න බෑ දර්ශනයෙන් කර. ඒක පුළුවන් මේ ආර්ය ශාස්ත්‍රණයම විතරයි. ඒ නිසා අද දවසේ ලෝකයේ තුල හිත වඩන වැඩපිළිවෙලට ලොකු ඇල්මක්, කැමැත්තක් ආසියාතික වගේම බටහිර රටවල් වල වැඩි නැඹුරුතාවයක් තියෙනවා. හැබැයි මේ හිත වඩන වැඩපිළිවෙල භාවිතා කරන භාවනාව
මේ ආර්ය දර්ශනයෙන් යුක්ත නොවන බවයි හොඳින් කරුණු පරීක්ෂා කරලා බැලුවොත් පැහැදිලි වෙනවා. එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මේ ගැන්වීම තුල යටපත් වීමක් විතරක් වෙන්න බෑ. නැවත නොහට ගන්න බවටමපත් වෙන්න ඕන. ඒ කියන්නේ අකුසල ගති නිර්වශේෂයෙන් නිරුද්ධ වෙන තැනකට යන්න. නිර්වශේෂයෙන් නිරුද්ධ වෙන්න ඕන. තදංග වික්ඛම්බන සමුච්ඡේද. තදංග කියනවා මේ අකුසල හේතු తాවකාලිකව යටපත්. වික්ඛම්බන කියලා කියනවා ඊට වඩා වැඩි බලයක් යොදලා ගිල්වා දම් ධ්‍යාන සිතකින් කෙරෙන්නේ ඒක. ලෞකික ධ්‍යාන උපදවා ගන්න ඇත්තෝ මේ කාම ව්‍යාපාද විහිංසා විතර්ක ඔබ යටපත් කරනවා. හැබැයි සමුච්ඡේද නෙමෙයිද? නැතිම කලා නෙමෙයි, නැවත නොහට ගන්න ස්වභාවයටපත් කළා නෙමෙයි. සමුච්ඡේද කියලා කියන්නේ නැවත හටගන්නේ නැති ස්වභාවයටපත් කරලා නැවත ඒ හිතේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක පාප විතරකෙන්ට බෑ. සමුච්ඡේද ප්‍රහාණය වික්ඛම්බන ප්‍රහාණයෙන් යටපත් වුණොත් නැවත මතුවේ. කීර්ති ප්‍රාතිහාරි පාපයත්ව ඒවෙන් පිරිහුණු අවස්ථා ගැන අපි බොහෝ වාරවල මේ ධර්මාසනය තුලදී පැහැදිලි කරලා තියෙනවා. ඒ අපි තේමක් කරගන්න. බෝසත් සිරිත තුල කොච්චරනම් අවස්ථා තියෙනවද? ඒ බඳු ධ්‍යාන උපදවාගෙන කාමාදී පාප විතරක වික්ඛම්බණයෙන් යටපත් කරලා ඒ ධ්‍යාන සමවත් වලට සමවැදිලා ඉති අවස්ථාවල පවා හමු පුංචි දර්ශනයකින් යටපත් කළ තිබිච්ච ඒවා නැවත මතුවෙලා ප්‍රකෘති මිනිස් සාමාන්‍ය මිනිස් ස්වභාවයට ග්‍රාම්‍ය ස්වභාවයට පත්වෙච්ච අවස්ථා ගැන බෝසත් සිරිතේ බොහෝ තැන්වල කියවන්න දක්නට ලැබෙනවා. එහෙනම් අපේ උත්සාහය දැන් මේ ශාසනය තුළ ඒ බඳු යට ගැසීමක් වෙන්න බෑ. අපේ වැඩපිළිවෙල වෙන්න ඕන සමුච්ඡේද ප්‍රහාණයක් සඳහා. එතකොට දැන් මේකේ පුළුවන් අවශ්‍ය නම් වික්ඛම්බන ප්‍රහාණයෙන් මේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක යටපත් කරන්නත් පුළුවන්. සමුච්ඡේද ප්‍රහාණයෙන් නිර්වශේෂයෙන් මේ විතරකය පාප විතරකය දුරු කරන්නත් පුළුවන්. දැන් මෙහිදී දර්ශනයට අනුකූලව ආශ්‍රාක්ෂය කරන ප්‍රතිපදාවක් තුළ මෙය කියවෙන බැවින් මේ දේශනාව තුළ ඊටාත්ම අපි පැහැදිලිව තේරුම් ගත යුත්තේ තදංග වික්ඛම්බන ස්වභාවයන් ගැන නෙමෙයි මින් කියවෙන්නේ සමුච්ඡේද ප්‍රහාණයන් පිළිබඳ. එතකොට සමුච්ඡේද ප්‍රහාණයට එන්න තදංග වික්ඛම්බන මේවා භාවිතා කරන්න බැරි කමක් නැහැ. එහෙත් දර්ශනීය තමයි අවසානයේ නිමාව දක්වා තියෙන නුවණ. මේවා යටපත් කරන්නේ කුමක් උදෙසාද කියන නුවණ යෙදලා තියෙන්න ඕන. ඒකයි මේ හැම වචනයකට කලින්ම කියවුන වචනයක් තියෙනවා. පටිසංඛායෝනිස. uppannam kama vitakkang adi vaseti pajahati vinodeti jyan karoti. අන්න නුවණ යෙදිලා ඉස්සෙල්ලා පටිසංඛායෝනිස. නුවණින් විමසා බලා නුවණටයි මූලිකත්වය ලැබිලා තියෙන්නේ. නුවණිනුයි බලලයි උපන් කාම විතරකය නොයවසන් දුරු කරන්න, බැහැර කරන්න, විනාශ කරන්න, නැවත නොහට ගන්න ස්වභාවයටපත්. දැන් මේ නුවණින් පරීක්ෂාකාරී වෙලා කොහොමද මේ කාම විතරකාදී පාප විතර්ක දුරු කරන්නේ? කොතනද මේ පාප විතර්ක කාම විතර්ක උපදින්නේ? එතන අපිට ටිකක් තම තමන්ගේ సంతාන තුලින්ම දෙන හඳුනා ගන්න වෙයි.
ඒ අනුව අපි මේ මොහොතේදී මේ අවස්ථා දෙකටම අදාළව අපේ ශක්තියේ පරිද්දෙන් මේ මොහොතේ පවතින කායික මානසික වටපිටාවේ පමණට ඒ ගැන යමක් කතා කරන්න පුළුවන්. අපි දර්ශනයක් කියලා තැනක් හඳුන්වලා දුන්නා ආශ්‍රවක්ෂය වීම සඳහා. නූපන් ආශ්‍රව නූපදින්නට, උපන් ආශ්‍රව දුරු යන්නට භාවිතා කළ යුතු යෝත් ඇස් පිළිලා දැන් විරූපී වෙලා අවලක්ෂණ වෙලා නිකබන්තර දුන්න. දේශ අකුසල. තව කෙනෙකුට පුළුවන් අනේ මේ කබ කඳුළු අසුබසන් පිළිපිළි. මේ නාසයෙන් වැగిරෙන සුප්පච්චි පිළිපිළි. මේ කටින් වැగిරෙන කෙලෙස් වෙන පිටසර පිළිපිළි අපිට. මේ රෝම කූපයක් ආසා වැగిරෙන දහදිය පිටසර පිළිපිළි. කනින් වැగిරෙන කලාඳුරු පිටසර පිළිපිළි. මේ කෙස් අසුබසාර පිළිපිළි. මේ හම් මේ මාස් මේ නහර මේ අටක මේ ලේ මේ අසුබසාර පිළිපිළි දෙන්නේ කියලා බලන්න පුළුවන්. කොසත් මේ හැ අනිත්‍යයි කියලා බලන්න. මේ කන අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්න. මේ නාසය මේ දිව මේ කය අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්න. හැබැයි කණ්ණාඩියේ ප්‍රතිබිම්බය හැටියට දැකලා නෙමෙයි මේ කුසලයක් අකුසලයක් දෙකෙන් පැත්තේ. පෙනෙන දෙහි ඇත්ත දැකලා නෙමෙයි. පෙනෙන්නේ රූපේ නෙමෙයි ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බයේ ඇතිතන රූපයයි කියලා හිතාගෙන කුසලයේ දෙකම හිතනවා. ඒ වගේ මෙතන වඨාපත කියලා ගත්ත තැන රැවටිච්ච බවක් තියෙනවා. හම්බ වුණේ මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු ඇති තැන නැවුණු දෙය. මනෝමය. සිතින්ම හැදෙන. හේතු ඇති තැන හටගත්තා. අපි සිහි කරලා දැනගෙන තියෙන අතීතය. පෙනුණු දේ ඇත්ත නෙමෙයි අපි හිතලා තියෙන දැනගෙන තියෙන. කණ්ණාඩියේ පෙනුනේ ප්‍රතිබිම්බය සිතුවේ රූපය ගැන. මේ කුසලයටත් අකුසලයටත් හිතපු දෙන්න තුන් දෙනාම හිතුවේ රූපය ගැන. පෙනුනේ ප්‍රතිබිම්බය. මෙතන වටාපත හැටියට පෙනුනේ ප්‍රතිබිම්බයක්. හිතුවේ රූපයක්. වරදේතනයි තියෙන්නේ. මෙතන ඇත්ත නොදකින තැන අවිද්‍යාව නිසා ආශ්‍රව නිසා විද්‍යාව. මේ දෙක එකින් එකට බැඳී පවතී. හටගත් ධර්මතාවය මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු එක්කන්නේ උදේ ඇත්ත ඇතිසතියෙන් යෙදුණු ධර්මතාවය නොදැක්ක අවිද්‍යාව යෙදුණු තැන අතීත ආශ්‍රවය අවදි වුණා. පෙර දුටු රූපයක් පිළිබඳ මතක්. අන්න අපි දැනගත්තේ මෙතන නැති එකක් ගැන. පෙනුනේ එකක්, සිතුවේ අරමුණුනේ, උපාදානුනේ, අල්ලගත්තේ තව එකක්. කන්නාඩිය ළඟ සිදුවීම හොඳට ගන්න. මේක අමාරු නේ. දැන් අපි මේ ගත්ත නිදර්ශනය තුල ඒ දේම නේද වෙලා. දැන් අපි මෙන්න මෙතන නිවැරදි කරගත්තොත් දැකීමක් බවට පත් වෙන විදිහට දැකීමක් වෙන රහතන් වහන්සේට අපිට එතනට දැම්ම ඉන්න බෑ. නමුත් අපි කියලා දීලා තියෙනවා රියදුරෙක් වෙන්න නම් ගේ ඇතුලේ ඉඳගෙන රියදුරෙක් වෙන්න බෑ. වාහනේට නගින්න ඕන. ඒකත් පිටිපස්සේ සීට් එකේ ගිහිල්ලා බෑ. ඉස්සරහා රියදුරු අසුනින් ඉඳ ගන්න වෙනවා. තව කෙනෙකුගේ ආධාරය ලබාගෙන වද වේදනා විඳින්න හරි ඒ කටයුතු කරන්න ඕනේ. ඒකම කළොත් තමයි කවදා හරි රියදුරෙක් වෙන්නේ. ඒ වගේ රහතන් වහන්සේ කරන දේ ස්වභාවයෙන් උන්වහන්සේ දකින දේ අපිට අස්වාභාවික වුණත් අපි එතන පිහිටන්න උත්සාහ කළොත් වැරදි හරි වටාපත කියන දැනගැනීමට එනවා. දැනගැනීමට ඇවිල්ලා කාම විතර්කෙන්නත් පුළුවන්. එතනට ඇවිල්ලා හරි මේ විතර්ක පහළ වුණේ මෙන්න මෙතන මේ විදිහින් දැනගත්ත නිසා. මේ බඳු දැනගැනීමක් ඇති වුණේ ආශ්‍රය අවදි වෙලා නේද?
ආශ්‍රවය උපන්නේ මෙන්න මෙතන ඇත්ත නොදැක්ක නිසා නේද? මෙසේ ආපස්සට විමර්ශනය කොට බැලීමේ ප්‍රතිඵලය වෙනවා යම් දවසක රියදුරෙක් වෙන බව. රහතන් වහන්සේ වැඩ ඉන්න තැන ස්වභාවයෙන් දකින්න තැන කවදා හරි ඒ බඳුනාට. එහෙමනම් අපිට දැන් මෙන්න මේ ධහම දැනගත්තා. මේ කාලය තුල මේ ධහම දැනගත්තා. හැබැයි දැනගත්තට අපි තාම දක්ෂ නෑ. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා, පාප විතරකට එන ගමන වළක්වන්න. අපි කවුරුවත් දක්ෂ නෑ. මේ බණ කියපු මමත් දක්ෂ නෑ තාම. මටත් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක, පාප විතරක එනවා. ඒත් අපි ඉක්මනින් ආපස්සට මේ කාම විතරකේ, මේ පාප විතරකේ ආවේ මේට සාපේක්ෂව. මේ දැන ගැනීම වැරදි නේද? ආශ්‍රවයක් නේද? මේ ආශ්‍රවය හටගත්තේ මෙතන ඇත්තන දැක්ක නිසා නේද? දැන් මෙහිම බලන්න පුරුදු වෙන්න මේ උපදින කාම විතරකයේ ගොඩාක් දුරට වැඩෙන්නේ ඉඳ නැහැ. ව්‍යාපාදයේ ඇති වෙනවා ගොඩාක් වැඩෙන්නේ ඉඳ නැහැ. හිංසා විතරක වැඩෙනවා මුගක් වැඩෙන්නේ ඉඳ නැහැ. ගලාගෙන යන්නේ ඉඳ නැහැ. දෝරේ ගලන්න ඉඳ දෙන්නේ නැහැ. මේක භයානකම නපුර දකින්නවා. අන්න විනෝදනේ. ආදීනේ දකින්න මේකට ඉඳ ලැබුණොත් මේ විතරක එතන සිත අකුසලයි. අකුසල හිත යෙදিলা කරන කයත් වචනයක් සිතුවිලි මේ ඔක්කොම අකුසල වෙනවා. අකුසලයට ලැබෙන විපාකයක් පේනවා. දුගතිය භයානක පැත්තකට යන්නේ. අන්න දෝෂය දැකලා ඉක්මනින් විතරකයේ සිඳිනවා. උපං කාම විතරකයේ, ව්‍යාපාද විතරකයේ, විහිංසා විතරකයේ හඳුනගන්න. මෙබඳු විතරකයක් උපන්නේ මෙතන රැවටිලා ඉන්නේ. මෙබඳු කාම විතරකයක්, මෙබඳු ව්‍යාපාද විතරකයක්, මෙබඳු විහිංසා විතරකයක්, මේ ආකාරයේ ඇලෙන බවක්, මේ විදිහෙන් ගැටෙන බවක්, මේ විදිහෙන් නැසේවා කියන වෙනසේවා කියන අදහස උපන්නේ මෙතන වැරදිච්ච නිසා. ලෝකිකාගේවත් වැරද්ද නෙවෙයි, වැරද්ද මෙතන නෙවෙයි. අන්න වැරද්ද දකිමින් වැරද්ද ඇති උනේ කොතනද, කුමක් නොදැකීමෙන්ද කියලා අර දර්ශන ඥානයේ හැටියට අපි පෙන්නපු යෝනිසෝ මනසිකාරය දක්වා හිත යොමු කරවමින් බලන්න පුළුවන් නම් මෙන්න මෙතන තමයි සමුච්ඡේද ප්‍රහාණයට, කාමාදී විතරකයන්ගේ සමුච්ඡේද ප්‍රහාණයට මාවත හැදිලා තියෙනවා. ඒකන්නේ ශාසනයක නෑ, මේ ශාසනයේ විතරයි. මේ ශාසනයේත් මේ මාර්ගය දැනගත්ත කෙනාටම විතරයි. ඉතින් ඔබ උත්සාහවන්ත වුණා නම් වාග්යවන්තයෙක් වෙන්න තුණා මේ වෙනකොටත්. මේ බඳු දහමක් දකිමින් මේ උපදනා විතරක වහවහ සිඳ දමමින් නැවත නොහට ගන්න ස්වභාවයකටම පත් කරන්න. නැවත නොහට ගන්න ස්වභාවයකටම පත් කරන්න පුළුවන්කම තිබෙනවා. දැන් මෙහිම බලන කෙනෙකුට මෙතන පිහිටා සිටින්න නොහැකි නම් ඒ නුවණ මද, සිහිය මද, වීරිය මද කෙනාට මේ ශාසනයේ ඉඩ තියෙනවා, පිළිවෙත් තියෙනවා. එවනු කෙනාට පුළුවන් මෙතන හැමතිස්සෙම රැවටෙනවා, නුවණින් දකින්න ශක්ති සම්පන්න නැහැ, දැකිය යුතු තැන පිහිටන්න මට ශක්තිය නැහැ, රැවටෙනවාම මුලා වෙනවා. රැවටෙන නිසා මේ කාම විතරක, පාප විතරක පහළ වෙනවා, මේ අකුසලයේ හට ගන්නවා. ඒ නිසා මම ඉස්සෙල්ලා හිත ශක්තිමත් කරගන්න ඕන. සිත නගා හිටවන්නට ඕන. මේට ඔරොත්තු දෙන තරමට හිත හදන්න ඕන. අන්න පුළුවන්කම තියෙනවා. දුගුණ වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්, අසුබ වෙන්න පුළුවන්, මරණසති වෙන්න පුළුවන්, ආනාපානසති වෙන්න පුළුවන්, දස අසුබ වෙන්න පුළුවන්, දස කසින වෙන්න පුළුවන්, දස අනුස්සති වෙන්න පුළුවන්, දෙතිස් කුණප වෙන්න පුළුවන්. මේ කුමන හෝ කමඨහනකට හිත තබලා හිත වඩලා. හැබැයි ඉතින් එයා දැනගෙන ඉන්න ඕන මේක කරන්නේ කොතනට උපකාර පිණිසද. මේක උපදාන කරගත්තොත්
අර ආලාර කාලානෝත්තකාරාම පුත්තලගේ පැත්තට තමයි යන්නේ. මෙන්න මෙතන වඩන්නේ මෙන්න මේට උපකාර පිණිසයි මෙතන එළඹ සිටින්නයි මෙතනයි සියලු කෙලෙස් වල මූලය හටගන්නේ එතනිනුයි සිඳින්න ඕන. එතන සිඳින්න උපකාර පිණිස හිත හදාගන්නයි මේ ටික වඩන්න තියෙන්නේ තුල ඊට මෙහා තැන කමටහනක් අරගෙන වඩන්න පුළුවන්. එතකොට ඒක ලෞකික නෑ. ඒක මාර්ගයමයි. මාර්ග ආර්ය සත්‍යයටමයි ඒකත් අයිති. මාර්ගයටමයි තියෙන්නේ. මොකද එයාගේ නුවණක් තියෙනවා මම මේක කරන්නේ මෙන්න මෙතන. බැලීම් සඳහා උපකාර වෙනවා. මෙතන හිත වැඩෙනකොටම හරවන්න ඕන තැන බලන්න ඕන තැන දන්නේ. කෙලෙස් දිවා ගන්න ඕන තැන දන්නේ. මෙසේ මේ දැනුමින් යුක්තව නම් මේ කටයුතු කරන්නේ මෙන්න මේ තුල තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ. දැන් සම්මා දිට්ඨිය ඇත්ත ඇති සතියෙන් දකිනවා. ඇත්ත ඇති සතියෙන් දකිනවා මේ හේතු ඇති තැන මෙතන දැන ගැනීම. මේ හේතු නිරුද්ධ වෙනකොට මේ දැන ගැනීමද නිරුද්ධ වෙනවා. ඇත්ත ඇති සතියෙන් දකිනවා. ඇත්ත ඇති සතියෙන් දකින තැන කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට එදෙන්නේ. අන්න සම්මා සංකප්පත් වෙනවා. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, විහිංසා. අනේ ඉස්සෙල්ලා කතා කරපු නෙක්ඛම්ම සංකල්පය, අව්‍යාපාද සංකප්පයි, අවිහිංසා සංකල්පයි කියන එකයි මෙතන නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා සංකල්ප කියන දෙකේ වෙනසක් තියෙනවා. අතන යමකට දෙයකට සාපේක්ෂකවයි අනිත්‍ය දුක්ඛ ආදී වශයෙන් බලන සංකල්පයේ උදේ. මෙතන යමක් දෙයක් වශයෙන් අරගෙන නේ හට ගන්න දේ හටගත් නිරෝධ වෙන බව මානසිකාරය. කාම විතරකයේ දෙන්න ඉඩක් නැහැ. ව්‍යාපාදේ විතරකයේ දෙන්න ඉඩක් නැහැ. විහිංසා විතරක, පාප විතරකයට ඉඩක් නැහැ. ඒ නිසා නෙක් අව්‍යාපාද විහිංසා ස්වභාවය එතකොට. එතකොට සිත කුසල සහගතයි. සම්මා සංකප්පේ යෙදෙනකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා දිට්ඨිය. ඔන්න සීලයක් වැඩි. සීලයක් වැඩි. ඊළඟට සම්මා වායාමයෙන්, සම්මා සතියෙන්. සම්මා වායාමයෙන්, සම්මා සතියෙන් නැවත නැවත සම්මා දිට්ඨියට අනුව සම්මා සංකප්පේ පවත්වනවා. මේ හේතුවත් මේ ඵලයක් දෙකේ නිරෝධය මෙනෙහි කරනවා. එතකොට සම්මා වායාමයෙන්, සම්මා සතියෙන් සම්මා දිට්ඨියට අනුව සම්මා සංකප්පයේ යොන්සෝ මනසකාරයේ භාවිතා වෙනකොට ප්‍රතිඵලය මොකක්ද? විනය්‍ය ලෝකයේ අවිද්‍යාව දෝමනස්. අවිද්‍යාව දෝමනස්ය දුරු වෙනවා. අවිද්‍යාව දෝමනස් දුරු වෙනවා කියලා කියන්නේ සමාධිත්‍රි සම්මා සමාධිය කියන. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකවර එක මොහොතේ එක්සනේ වැඩෙන. එකම අරමුණේ. වෙන වෙන වඩන්න දෙයක් නැහැ. එකම අරමුණේ ආර්ය මාර්ගයේ මේක තමයි දර්ශනය. මේ ධර්මයේ තියෙන ආශ්චර්යය මේකක් පුරනකොට ඊට මෙහා ධර්ම ටික සම්පූර්ණ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් උපන් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, පාප විතර්ක හඳුනගෙන ඒ විතර්ක මූලය මේ විතර්කයේ උපන්නේ මෙතනින්. මජ්ක්‍ධිම නිකායේ දීදා විතක්ක සූත්‍රය, විතක්ක සංඛාන සූත්‍රය වගේ දේවල් භාවිතා කරන්න සුදුසුයි. බලමින් විතර්ක මූලය හටගත්තේ මෙන්න මෙතනින් නේද, මෙතන වැරදිච්ච තැන නේද කියලා. වැරදුණු තැන නිවැරදි කරන. දකින හන දැනෙන දැනගන්න තේරෙන ඉතිරි තැන හටගත්තා. මේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බව උපාය මානසිකාරයෙන් මෙනෙහි කරන්නට පුරුදු කිරීමයි යම් දවසක ඊළඟ සිටින්නට හේතුව. ඉතින් මෙන්න මේ ධහම තුල අද කියා දෙන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුල කියන්න සහකලේ පැහැදිලි කළේ මෙන්න මේ ධහම. ඉතින් පෙර යසෝ ධර්මයක් එක්ක තවදුරටත් ගලපලා සසඳලා ඒ ටිකට මේකත් එකතු කරගෙන උත්සාහවත් වුණොත් මේ ජීවිතය තුළ මේ නොලැබූ උතුම් ඵල
ඒකාන්තයෙන් ඔබට නෙලා ගැනීම කියාව භාග්‍ය ඇති බව නම් සැබෑවක් නෙවෙයි. ඒ සඳහා වේනු එනනුවන යොමු වේවා, ඉහිනුවන යොමු වේවා. පාප විතරක, කාම විතරක, ව්‍යාපාද විහිංසා විතරක දුර වේවා. සිත් පැහැදේවා, සිත් ප්‍රසන්න වේවා. මේ ජීවිතයේ මේ ලෝතුරු මඟ සාර්ථක කරගන්න ශක්තිය භාග්‍ය වාසනාව ඔබ හැම දිනකටම වේවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සුභං පදං. අද දවසේ ගත දිනාකින් කරගත් අපේ දුවන බුද්ධ බෝසත්තුන් කියලා කුළු උපකාරක සියලු දේවසනයන් ආකාරී වේවා, දිවේශිතදී වේවා, අතන දෝතින් නමානි තම තමන් නමින් නැසීමේ පරලෝකීය මෝතියාදී සකල ඥාති වර්ගයාටත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. වේවා දුක්ඛ සංසාර කතරින් වේලබන ශාන්ත නිවනින් සිනසිතායි සාදු. පින්වත් හැම දිනකටත් ඇදුවැද ගුරු දෙමාපිය උපකාරක පස්තායක හැම දිනකටමත් මේ පුණ්‍ය බලයෙන් සුවයෙන් සතර සාන්තිය සිහින නිදුක් නිරෝගී සුවපත් ජීවිතය වේවා. භාගත මන්දිර වේවා. සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ලෙසින් සම්පූර්ණ වේවා. මේ සසර ගමනේ කරුණා පුරු නරකාදී දුර්ජන ශ්‍රී නිදින සත්‍ය සංසිරෙන් විතර තව තවත් ධර්මයක් සත්‍ය ධර්මයෙන් අමා නිවන් සුව කල්වා දෙනා වේවා. අභිවාදන සීලිත සංවද්ධාපතායෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti විච්ච අතෝ නිබ්බාන සම්පatti